අපි දොස් කිව්වට මොකද? පින්තූර ටික නම් ගින්දර වගේ තියනවා නේද සර්? නෑ සර් මං කිව්වේ මේ අජුව නැතුව කැලෙන්ඩර් එකක් නමක් ගන්න පුළුවන් කියලා. මම නම් හිතන්නේම සර් මේවා මේකප් උලලා බලුත් එහෙම ගහලා ගත්ත පින්තූර කියලා. නැත්තම් කොහොමද සර් මේ මැන්ඩියට ඉන්නේ? බින්දු උඹ මේ ගෙදර කවුද කියලා දැනගෙන හැසිරියා. සේවකයාගේ යුතුයකම ස්වාමියාගේ රවුම් ගෙරුම් ඉවසමින් ඔබ සමග දුක සැප නෑ මම මේ කියන්නේ මේ ඔක පොතපතේ දුන්න වාක්‍යයක් මේ. අපෝ දැක්කද මොන්නාත්යාගේ පබානෝනාගේ පින්තූර ටික? නෑ. ඒ පින්තූර වල තියෙනවා කාමරේ ජනේලේ ගාමින් ගත්ත පින්තූරය. ඒ ජනේලේ ගාවට පිටින් එන්න බෑ නේද? අනේ මන් දන්නේ මහත්තයා ඕවා. උඹේද අපේ ගෙදර ගිය වෙලාවේ මගේ රූම් එක පෙරලගෙන මොනවද හෙව්වේ? උඹ හිතනවාද පබාගේ පින්තූර ටික මම ප්ලෑන් කරලා ගත්ත එකක් කියලා? මට නෙමෙයි බං එහෙම සැකයක් තියෙන්නේ ආමන්තට. ඒ වුණාට එක අතක් මගෙන් කරින් දාගෙන අනිත් අතින් මගේ පිටට පිහෙන් අනින්න උබනේ බානුක. අනිත් එක අපේ යාළුකම ගැන සලකලාවත් ඔය කැත විදියට හිතන එක නතර කරපන්. මේ පින්තූර ගැන හොයන්න පොළඹවනවා. කදලාලා වෙතරන් තියෙන අප්සෙට් එක. මම ජීවිතේ එපා වෙන තරමේ ලොකු කලකිරීමක බං ඉන්නේ. මට මේ වෙච්ච දේ දරා ගන්න බෑ. ඔයාට ඉතින් කලකිරෙන තරම් ඔයා ඡන්දේ පෙරදුන්නේ නෑ නේද? සතුරු වෙන්න මම දිනුවෙත් නෑ නේ බං. මම මුලට ආවේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් මිසක් මගේ ඕනකමට නෙමෙයි ලාලා. මන් දුක් වෙන්නේ උඹ පළවෙනිය වුණාට නෙවෙයි. මන් දෙවෙනිය වුණාට. මට උදව්වක් කරපන් උක්කු. මන් දැන් මොකද කරන්න ඕනේ? උඹ මේක නිකන් කරන්න ඕනේ නෑ උක්කු. උඹ මේක කරනවට මම උඹට ලක්ෂ 10ක් දෙනවා. ඒ විතරක් නෙවෙයි. දොලේ කනත්තේ වෙන්දේසි ඩමින් මට තියෙන පර්චස් 40ක් දෙනවා. හරි. දැන් ඔය ඔක්කොම ගත්තයි කියලා කියමුකෝ. මම දැන් ඔයා වෙනුවෙන් මොකද කරන්න ඕන ලල්ලයි? ඔබට තියෙන්නේ නගරාධිපතිකම බාර නොගෙන ඉන්න එක විතරයි උක්කු.
මට හිතපන් ඔක්කො මං කොහොමද ওই පුටු ඉඳගන්නේ තෝ සභාවේ ඉන්නේ කියලා මට ආයෙත් පුටු ඉඳගන්න ඉඩ දීපන් ඔක්කො මං ඔබට ඕන විදිහට රාජකාරී කරන්න මං එහෙම කළොත් මට ඡන්ද දීපු මිනිස්සුන්ව පාවා දීමක් කළා වෙන්නේ නැද්ද ලල්ලේ? ඒ හින්දානේ බං මං ඔබට ඕන විදිහට රාජකාරී කරන්නම් කිව්වේ මට ඒක කරන්න බෑ ලල්ලේ. බැරි වෙලාවත් මට නගරාධිපතිකම හම්බ වුණොත් මට ඡන්ද දීපු මිනිස්සුනේ මට ඒ වගකීම් බාර ගන්න වෙනවා ලල්ලේ. මම මගේ ජීවිතේ කිසිම තැනකදී ඔයාව අමතක කරන්නේ නෑ ලල්ලේ. මං කොහේ කොතන කොයි විදිහට හිටියත් ඒ ඉන්න තැන ඉඳලා ඔයා වෙනුවෙන් කරන්න ඕන ඕනම යුතුයකමක් මං ඉෂ්ට කරනවා. ධර්මසිරි බේබි මට ඔය නෝබට් කියන මිනිස්සයා ජීවත් වෙච්ච ගේ බලන්න ආසයි. මම බේබි වෙලාවක එකගෙන යන්නම්කෝ. ඒ ගමන මං විතරක් ගිහින් බෑ. ධම්මික මහත්තයාත් එක්කගෙන යන්න ඕනේ. අම්මපා බේබිට මොලේ කියලා කලඳක් නැද්ද? ධම්මික මහත්තයා මේ ගමන එක්කගෙන ගියොත් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් වෙනවනේ. ධර්මසිරිට එහෙම හිතෙනවා නම් අපි දෙන්න තනියෙන් යන්කෝ. බේබි ධම්මික මහත්තයාට නෝබට් කියලා මිනිස්සු කියන එකේ මොකක් හරි පටලවිලක් තියෙනවා. අපි මේ ගැන බොහොම සිහිබුද්ධියෙන් හිතන්න ඕන. ඔය කිලුට තියෙනවා නම් දීලා හොදලා දාන්න. මං උදේ නාද්දි හේදුවා. හෙට උදේ උසාවිය යන්නේ මොකද්ද? තමුන්ගේ පුතාට විරුද්ධව සාක්ෂි දෙන්න යන ගෑණිව හැට කරන්න ඔයාටත් මාර උනන්දුවක් දෙතින්නේ.
දවස් එකේ වෙන උඹට නිදාගත්තා. හවස වෙන වැඩ වගේක් තියෙනවා. ඒ හින්දා යමින් ගමන් එන එක ලේසි කියලා හිතුණා. ඒ බාදිසිම කෝල් කරේ. පොඩි කාරණාවක් නිසා. බින්දු මේනා ඔය ඔෆිස් රූම් එකේ මේසේ උඩ පින්තූර ටික නේද? මේක නා මේ මම ඔබට එන්න කිව්වේ උඹයි අමන්තයි දෙන්නම වෙනුවෙන් මේ පින්තූර වල යට තියෙන ඇත්ත කතාව මම හොයාගන්නවා කියලා කියන්නේ. අයියෝ මේක මට ස්පෙෂල් කියන්නේ. නැවෙන් මේ ප්‍රශ්නේදී මම ඔබව සැක කරයි කියලා ඔබ හිතන්නේ. ඒ සැකේ නැති කරන එක මගේ යුතුයකමක්. උඹ ඇටිකේල් කාපු උගුඩු වගේ මෙතන උඩ බලාගෙන ඉන්නවා. අර ඒ බස් ස්ටෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම අවුට්. මොකද අවුට් කියන්නේ? අවුට් කියන්නේ අවුට්. මේ ඔක්කොම පස්සේ වැටිලා බාලන්. බස් ස්ටෑන්ඩ් එකේ කොල්ලෝ ඔක්කොම හෝල්සේල් මාටියා ගන්නවා කලෙක්ෂන් එක බං. මේ ඔබ පම්බේක් දැම්මත් ස්ටෑන්ඩ් එක රන් කරන්න පුළුවන් එකේ මෙන්න මේ හෝතඹුවක් දාපන්. නැත්තම් ඔබට වෙන්නේ 7 වැදිලා බස් එකක කොන්දොස්තර වැඩේ කරන්න. මට වැඩේ දෙන්න මං කරන්න අනියවට. එයි මට වැඩේ දෙන්නේ මං කරන්න. ඔබ කෙරුවේ හරියට. ඔබට දීපු වැඩේ හරියට කෙරුවා නම් මෙයක් නෑ ඔබ ওই විදිහට එක එකට කඩේ යන්නේ නැහැ. එයින් කියන්නේ. අයියම්මේ හිමාලයා විජිතෝනි ගාවට යන්න කැමතියි කියන්නේ. කවද කොහොම වුණත් සිද්ධ වෙන්න තිබුණු දේ ඔක තමයි අම්මේ. හැබැයි ලොකු පුතේ හිමාලයා මෙහෙම පිට වෙනවා කියලා කියන්නේ නඩුවේදී උඹ හිර වෙනවා හිරවිල්ලක් අරියට ප්‍රයිවට් බස් එකේ ජම්පින් සීට් එකේ වාඩි වුණා වගේ. පබා ගියා. දසුන් ගියා. දැන් හිමාලයට යන්න හදනවා. මට දුක මගේ හැපි වෙන්න ඉස්සර මොනෙන්න සිද්ධ වෙන්නේ. මගේ හැපි වෙන්න ඉස්සෙල්ලා මගේ හැපි වෙනවා දම. ඒ මොනොත් නිකාලගනි මතනියෙන්නේ නැද්ද?
යනවලු නේ. අදහෙට නෙමෙයි තාත්තේ. මේ ක්ලිනික් වාරයටත් ඉඳලා යන්නේ. යන්නම ඕන නම් ගිහිල්ලා දරුවා හම්බුනාට පස්සේ වරින්. බබල වෙන්න එපා. මං නොදරුවා ඉස්සරහා කට කැදිච්ච කතා කියන්නේ නැහැ. මට මේ මඩන්න හොඳ නෑ අනේ. උගල ඔක්කොම කරන්නේ මාව අඬවන එක. අංගට කියලා තියෙනවානේ අපේ තාත්තා වඳුරගෙන් බනහලා ජේතවනාරාමයටත් ගල් ගහපු කෙනෙක් කියලා. ඒ අංකල් මං හිතුවටත් වඩා වැඩේ බැලන්ස් කරනවා. කියන්නේ අංකල් මේ වැඩේ මේ කුෂාලේ විතරක් කමන්නේ. ඒක ධර්මසිරිත් ඉන්නේ යනවා වැඩේ. උඩ කවුරුත් නැහැ සර්. ඔක්කොම ඉන්නේ යට. කාටවත් ඇහෙන්නේ තමසේ දන්නවත් ධම්මික මට ජීවිතේ මුලට යන්න තිබුණා නම් නිවැරදි කරගන්න වැරදි ගොඩාක් තිබුණා. ඒ එකක් තමයි තමුසේ වගේ මීහරකෙකුට කුසානිව කසාද බන්දලා දෙන්න ගත්තු පෞකාර තීරණය. මට ජීවිතේ මුලට යන්න බැරි විදිය තමුසේ දන්නවනේ. අන්න ඒ නිසා මගේ අතින් වෙච්ච වැරදි නිවැරදි කරගන්න මට මගක් නැහැ. මම කුෂානිව තමුසේට දෙන්නේ ඒ හින්දා. දෙන්නත් එක ගිහිල්ලා වෙලාවක් බලන්න. මට මේ මගුල ඉක්මනට කරලා දෙන්න. මම මේ දරුවා ගැන ගත්ත තීරණේ පවක් නොවන විදියට හැසිරෙන්න බලනවා නම්
මං දුවට විලු කතාවක් කියවනේ ඉලිය. ඇත්තද? ඔව්. තාපා? ගිහින් තමුන්ගේ වැඩ බලා ගන්නවා. හායි. මං ක්‍රසන්ට් එවන්යු කියන මාව ෆලෝ කරා. මාව? මොකටද? මොකටද පස්සෙන් ආවේ? ඔයා ඉස්සරහින් යන්න ඉන්න. ඒ කියන්නේ මමයි වර්ධ කරලා තියෙන්නේ. ඔයා තමයි වැරද්ද කළා. දනුවක් කුෂින් මං ගන්න කෝපිය අපුම්. ෂුවර්. ලොකු කිව්වට මොන හිතකින් මේ කෙල්ල මාගෙදර ඇරලා වන්දද මන්ද දෙයනේ. පබයි දසුනේ ගෙදරින් දොට්ට බැස්සට පස්සේ මට කටපුරා අම්මේ කියාපු අහිංසකේ. අම්මට තේ එකක් වක් කරන්නද? උඹ හිටින් මම වක් කරන්න. තේ එකක් වක් කරන එක බර වැඩක් දන්නේ. අම්මා ඉන්න. මම වක් කරන්න. බබා පයින් ගහනවා. එන්න ළඟ ඉඳ දාංගලේ ඇති. ඊර තෙලි වෙනකම්ම දෙංගලුවා. ඇයි ලොකු එක බස් ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නවා දැක්කහම බඩපපුව දාලා යනවලතු. ඇයි? ඌ බංකුවකට වෙලා කල්පනා කර කර ඉන්නවා. බස් කාර්යෝ කොහොම ඇවිල්ලා කලෙක්ෂන් උගේ ළඟට දාලා යනවා. ඇහි පොට ගිහිල්ලා හන්දා මං ඈතට දැක්කේ හරියට ඉගන්නෙක් වගේ. කොල්ලබල් ඔක්කොම ඔක්කොව පස්සේ වැටිලා. මට බය මේ ජරමර ඇස්සේ තනි ඇස්සේ ඇවිල්ලා මූට මොකක් හරි වැඩක් දෙයිද කියලා ප්ලෑන් කරලා. පිරිමි 60 70 දෙනෙක්ගේ හිතේ අයිය තනි උගේ හිතේ තියෙනවා. කවදාවත් දැනගෙන වැරදි වැඩක් නොකරපු ඌට වැඩක් වෙන්න විදිහක් නෑ. ඒ සේරම කටපුංචට යටයිලතෝ